අද 2020 නොවැම්බර් 21 සෙනසුරාදා සිරස්ථාන කොවිඩ් රෝගීන් හමුවීම නිසා අටලුගම යලි හුදකලා කරේ. වන්දනාගාර 5ක 600කට කොවිඩ්. ඇහැලියගොඩ කොවිඩ් කත තවමත් අතුරුදන්. ඉංගිරියෙන් PCR වාර්තා රැසක් දින 11ක් ප්‍රමාදයි. වාර්තා ලැබෙන විට තිදෙනෙක් ආසාදිතයි. මම දැන් ස්පිතාලේ ඒ වෙලෙම ගිහලා තිබුණා නම් දැනට මම ගෙවිලා. දැන් මොකුත් නෑ මට දැන්. කොවිඩ් ආසාදිත මරණයක් නිසා ජින්තු පිටියෙන් දුක් ගැනවිල්ලක්. පෙට්ටියක් ගන්න සල්ලි නෑ. පෙට්ටියක් ගන්න විදියකුත් නෑ. 18000 පෙට්ටිය කියන්නේ. පාසල් පිළිබඳ රජයට නිසි වැඩපිළිවෙලක් නැහැ. ගුරු විදුහල්පති සංගම් කියයි. පාසල් අරින තීරණයට විරෝධය. විදුහල්පතිවරු පිට පටවලා බලධාරීන් කල්පනා කරනවා නම් සමුදා ඉඳන් පාසල් ටික යයි කියලා ඒක මුලාවක්. අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මත වේ. ඡන්දෙට ප්‍රේමනාල් එද්දී බදියුදී නොමැතිවීම ගැන මැති සභයේ උණුසුම් තත්වයක්. ඡන්දෙන් අන්න අරන් එනවා කියලා. ඔව්. ගිහිල්ලා නෑනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. ඔබතුමාගේ වගකීම මගේද? කල්නාරු රක්ෂිතයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. තීන්දුව දුන් අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ බදියුදීන් කියයි. From Other Verana, this is Other Verana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. යළිත් COVID-19 ආසාදිතයින් 17 දෙනෙක් වාර්තාවීමත් සමග බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ගම්මාන 8ක් හුදකලා කෙරුණා. එමෙන්ම ඉංගිරිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙක් අද වාර්තා වූ අතර ඔවුන්ගේ PCR වාර්තා දින 11ක් ප්‍රමාද වී තිබෙනවා. මේ අතර අරලගංවිල පොලිසියේ නිලධාරියෙක්ද කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසිය තාවකාලිකව වසා දැමුණා. අද දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 257 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ලොතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 19537ක් දක්වා ඉහළ ගියා. ඉන් 13590 දෙනෙකු සොයලවා සිටින අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ගණන 5873ක් වෙනවා. මෙරටින් ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 160ක්. මේ අතර මාලිගාවත් ප්‍රදේශයේ පුද්ගලයන් 50 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින් පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. මීට අමතරව කොළඹ නගරයේ පුරාවටම අද දින PCR පරීක්ෂණ 1000ක් සිදු කරනවා. ඊයේ දිනේදීත් මේ ආකාරයෙන්ම PCR පරීක්ෂණ 1500ක් සිදු කරනවා. එයින් රෝගීන් අපිට 120ක් අද දිනේදී වාර්තා වුණා. අද දිනේදී සිදු කරපු PCR පරීක්ෂණ වලින් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හමු වන රෝගීන් හෙට දිනේ උදේ රෝහල්ගත කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා. කොළඹට අමතරව දිස්ත්‍රික්ක 11කින් ඊයේ ආසාදිතයින් වාර්තා වුණු අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 21 දෙනෙකු ඒ අතරට අයත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් එම ආසාදිතයින් 21 දෙනා අතරින් 17 දෙනෙකුම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට අයත් වීම විශේෂත්වයක්. එම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 7ක් ආශ්‍රිතව සිදු කළ අහඹු PCR පරීක්ෂණ මගින්. මෙලෙස අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට හේතු වී තිබුණේ හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ මගින් අටලුගම පදිංචි සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමත් සමගයි. මෙවන් පසුබිමක අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක ප්‍රදේශ හුදකලා තත්ත්වයට පත් කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ රත්නායක මහතා සඳහන් කළා. මෙම ප්‍රදේශයේ ආසිතව පොකුරක් හට ගැනීමට යම්කිසි අවදානමක් තියෙනවා. අන්න ඒ අවදානම සහ අපි එය ලොක්ඩවුන් කිරීමට තීරණය කර අතර මෙම ප්‍රදේශයට රෝගය කොයි ආකාරයට මූලාශ්‍රය වුණාද කියලා මේ වෙනකොට අපිට තාම තහවුරු කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී මූලාශ්‍රය සොයා ගැනීමට හැකියාවක් ලැබේවි. දැනට අටලුගම ප්‍රදේශයේ යම්කිසි කොටසක අපි తాවකාලික සංචරණ සීමාවක් පනවලා තියෙනවා. රාත්‍රී කාලයේදී අපිට ලැබෙන වාර්තා අනුව අපි මේ ප්‍රදේශය හුදකලා කරනවද නැද්ද කියන තීරණය අරගන්නවා. කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තිය සිදු වූ ඉකුත් අප්‍රේල් මාසයේද බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ හුදකලා කිරීමට පියවර ගන්නවා. අටලුගම පදිංචි පුද්ගලයන් බොහෝ දෙනෙකු හොරණ නගරයේ වෙළඳසැල්වල සේවය කිරීම හේතුවෙන් හොරණ නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමටත් අද පියවර ගන්නවා.
ඊයේ හඳුනාගත් COVID-19 වෛරස ආසාදිතයින් අතරට ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 10 දෙනා බැගින්ද අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, නුවරඑළිය, මාතර, මඩකලපුව, හම්බන්තොට දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වාර්තා වුණා. එමෙන්ම ඊයේ හඳුනාගත් COVID-19 වෛරස ආසාදිතයින් අතරට පොලිස් නිලධාරීන් 36 දෙනෙකුද අයත්. ඒ අනුව ආසාදිතයින් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 822ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 224 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා සමාජිකයින්. මේ අතර අරලගංවිල පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදු වුණේ එහි පොලිස් නිලධාරියෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන්. පොලිස් ස්ථානයේ සැසුණු නිලධාරීන්ව නිරෝධායනය සඳහා යොමු කිරීම සහ PCR පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර පොළොන්නරුව පොලිස් ස්ථානයේ කණ්ඩායමක් එහි වෙනම ගොඩනැගිල්ලක පොලිස් රාජකාරී කටයුතු සිදු කරගෙන යාමට පියවර ගන්නවා. එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 629ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වැලිකඩ, කොළඹ, බූස්ස, අගුණුකොළ පැලැස්ස සහ බෝගම්බර බන්ධනාගාරවලින් ඊයේ නව ආසාදිතයින් 74 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කුරුවිට බන්ධනාගාරයේ තවත් කාන්තාර රැඳවියන් 13 දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරිනියන් 2 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ රැඳවියන් පොළොන්නරුව ගල්ලැල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත අද යොමු කෙරුණා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී සිය දරුවාද රැගෙන ඇහැලියගොඩ ප්‍රදේශයට පලා ගිය කාන්තාව තවමත් සොයා ගැනීමට හැකි වී නැහැ. ඇගේ දරුවා ඥාතීන් වෙත බාර දී තිබියදී ඊයේ හමු වුණා. කාන්තාව ඇහැලියගොඩ ප්‍රදේශයේ සිය නිවසටත් තවත් ඥාතිකුගේ නිවසටත් පැමිණ තිබීම හේතුවෙන් එම නිවාස දෙකෙහිම සමාජිකයන් 12 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අතරට කාන්තාවගේ දරුවාද ඇතුළුව දරුවන් 7 දෙනෙකු අයත්. එමෙන්ම අදාළ කාන්තාව කිරියල්ල ප්‍රදේශයේ සිට එපිටවෙල ප්‍රදේශයට පැමිණ තිබූ ත්‍රිරෝධරත්න රියදුරද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඇය කිරියල්ල නගරය දක්වා පැමිණි බස් රථයද හඳුනාගෙන ඇති අතර ඒ රියදුරු සහ කොන්දොස්තරද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. අදාළ බස් රථයේ ගමන්ගත් සැසු පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීම සඳහා ආරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා. කාන්තාව සහ ඒ දරුවත් දාලා තිබ්බ කාමරේ ෆෑන් ලයිට් එක ගලවලා තමයි පැනලා තියෙන්නේ. මේ හැමෝම තේරුම් ගත යුතුයි මේ රෝගය Tamanට මෙන්ම තමන්ගෙන් අනුන්ටත් නොදී ඉන්න. මේ අතරම කාන්තාව ඇහැලියගොඩ හිඳුරංගල ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අද සිදු කෙරුණා. දැන් මෙහෙට ගියේ එතනින් තමයි දරුමාවට කයිනෝ වරේ ගියේ. ඔය පැත්තට ගියේ. පල්ලෙහාට ගියේ. කොතනින්ද? මෙහෙම ගියේ. කොහොම රහින්නම් කෑගන්නේ. ඔව්. කළු පාට සිලික් සායක් වගේ දැන් තෙමිලා තියෙන හොඳට. මෙන්න මෙතන දැන්. ඔයාට යන්න ගියනම් මේටි කියලා යත් යනවා වෙන්නේ. මම තොණ්ඩියා මාරු හදිලා ඉන්නේ. නැත්තම් ඔය කියන්න මට මේ හැදෙන්නේ නැදුනේ. එතනින් පැන්නනේ. කළු සායක්කේ මරන් ගින් තිබුණ නැද්ද? නෑ. නැති වෙලා තියෙන්නේ තුවාය. ආයාමාරටයි අපි නිදිව්වේ. ඉතින් ආයාමාරෙන් පස්සේ තමයි මේක වෙලා තියෙන්නේ. අල්ලන හදනයක් කියනකක්. ඔව් නේද? අදාළ කාන්තාව මද්‍රව්‍ය චෝදනා මත කුරුවිට බන්ධනාගාරයට යොමු කර සිටියේදී කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් IDH රෝහලට පසුගියදා ඇතුළත් කර තිබෙනවා. මේ පැනයාම සිදු කළේ ඇය රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී. මේ තැනැත්තිය මේ වසංගතය ව්‍යාප්ත කිරීමට හේතු වන තැනැත්තියක් වෙන්න පුළුවන්. තවදුරටත් මේ ගැන විමර්ශන සිදු කරනවා. ඇය අත්අඩංගුවට ගැනීමට ඒ වගේම ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා හොරණ ගුරුගොඩ පිහිටි ඇඟලුම් ආයතනයේ සේවකීන්ගේ ආශ්‍රිතයින් 56 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණ වලින් පුද්ගලයන් 6 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා රත්නපුර අයගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවෙස් නිරෝධායනය සඳහා යොමු වී සිටි පුද්ගලයන් වන බවයි සිංහලගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍ය ඩී සමිත් රාමවික්‍රම මහතා සඳහන් කළේ. මේ අතර හබරදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාල සීමාව අවසන් කර ස්වයං නිරෝධායනය සඳහා නිවසට පැමිණි බලපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මාළු වෙළඳුන් වූ ඔවුන් අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන්. මුල් PCR පරීක්ෂණයෙන් ඔවුන්ට වෛරසය ආසාදනය නොවී තිබුණද නිවසට පැමිණීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂාවේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන් ඊයේ රාත්‍රියේ හම්බන්තොට රෝහල වෙත යොමු කෙරුණා. මේ අතර දින 11කට පෙර සිදු කළ PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වී ලැබීම හේතුවෙන් හොරණ සහ ඉංගිරියාන ප්‍රදේශවල පවුල් කිහිපයක් අසිරු තරසකට මුහුණ දෙමින් සිටිනවා. ඒ ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීම හේතුවෙන්. තාම ගෙදර ඉන්නේ. මේ වගේ තව ළමයි ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ අසරණ වෙනවා මේ ඉන්න. ඔක්කොම අසරණ වෙලා තියෙන්නේ. ඉවර කට්ටිය අසරණ වෙනවා. ආලපාල මිනිස්සු අසරණ වෙනවා. දැන් අපි PCR කරලා ගියේ 10 වෙනිදා. අපිට එන්න කිව්වෙත් නෑ. දැන් අද අපි report එක කෝල් කරලා කියලා තියෙනවා. ඔයාලට පොසිටිව් වෙලා තියෙනවා කියලා. මේක සාමාන්‍ය වැඩක් නෙවෙයි. මම දැන් ස්පිතාලේ ඒ වෙලෙම ගිහලා තිබුණා නම් දැනට මම ගෙස්ට් එකේ ඇවිල්ලා. දැන් මොකුත් නෑ මට දැන්.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ආපනශාලා සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මහ බැංකු අධිපතිවරයාද ඇතුළුව නිලධාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටිනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණද සිදු කර ඇති අතර ඔවුන්ට වෛරසය වැළඳී නැතැයි තහවුරු වූ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. මෙම තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා. මේ අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 70 වර්ධි පුද්ගලයෙකු COVID-19 ආසාදනයෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගියා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මොහු මියගොස් ඇත්තේ COVID-19 ආසාදනය නිසා උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්. මේ අතර පසුගිය 19 වනදා කුරුණෑගල මහව ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක් අසල බිම ඇද වැටි මියගොස් සිටි 65 වර්ධි පුද්ගලයෙකුගේ දේහය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන වී තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී සිටි බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි වලට අනුව කුරුණෑගල මහනගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මේ අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් නිවසේදී මියගොස් තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී COVID ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව ඥාතීන් පවසනවා. කෙසේ වෙතත් ඔහුගේ දේහය ආදාහනයට රැගෙන යාම සඳහා තැන්පත් කිරීමට මිනි පෙට්ටියක් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඥාතීන් මෙලෙස අදහස් පළ කළා. පෙට්ටියක් ගන්න සල්ලි නෑ. පෙට්ටියක් ගන්න විදිහකුත් නෑ. ඒගොල්ලෝ 18000 20000 පෙට්ටිය කියන්නේ. කොහොම ආණ්ඩුවෙන් කරන ඒකට ආණ්ඩුවෙන් කරන්නේ ආදානය කරයි. පෙට්ටිය අරන් දෙන්නේ නෑ. නැති උනේ මොකක් කළාද? බඩේ ඉස්සරහට නෑලු හිටියේ. ඒ දෙක ඉස්සරහින් නැති වුණා. ඊළඟ මේකේ නාවා. ඔයගොල්ලෝ කොහෙන්ද ආවේ? ජින්තුපිටිය. කවුද මේ නැතිලා? යාගේ අම්මා. පෙට්ටියක් ගන්න කීයක් ඉල්ලනවද? 20 කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ මල්ශාලාවෙන් ඇව්වද කියලා? දැන් ඒගොල්ලෝ බොඩි ගෙනාවට 10000ක් ඉල්ලනවා. ඒ මල්ශාලාවෙන් දිල්ලන්නේ 10000ක්. එතකොට මල්ශාලාවෙන් බොඩි එක ගේන්න 10000යි පෙට්ටියට 20000යි රුපියල් 30000ක් යනවා. මේ වෙලාවට කොහෙන්ද දෙන්නේ 30000ක් කියන්නේ? කොච්චර දවසින් කරන්නේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ? ඒවනේ කවදානම් කලාපයක් කරලා තියෙන්නේ. මේ අතර දැනට හුදකලා කර ඇති මෝදර ප්‍රදේශයේ ජනතාව අද මෝදර අලුත් මාවත ඉබ්බාවත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වුණේ ඔවුන්ට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා කරමින්. සති දෙකක් ලොක්ඩවුන් දාලා තියෙනනේ හැම ගේකටම ඇවිල්ලා කාන මල්ල දාදාක කාන මල්ල අපිට කම්බුන් නැත්තම් එක්ක අපිට පාරාරි පොඩ්ඩක් කරලා දෙන්න මේ පැත්තේ මොනාරි එළවලු ටිකක් හරි විකුණගෙන අපි මොනාරි කරගන්න. ලබන සඳුදා පාසල් විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. ඔවුන් සඳහන් කළේ කොවිඩ් පළමු රැල්ලේදී පාසල් පිළිබඳ ක්‍රියාත්මක වූ ආකාරයේ විධිමත් වැඩපිළිවෙලක් මෙවර සිදු නොවන බවයි. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මාස 23 වන සඳුදා තෙවන වාරය සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා. ඒ 6 සිට 13 වන ශ්‍රේණිය තෙක් සෙසුන් සඳහා පමණයි. ඒ අනුව මව්පියන් සහ ගුරුවරුන්ගේ දායකත්වයෙන් නව වාරය සඳහා ඇතැම් පාසල් සූදානම් කෙරුණේ මෙලෙසින්. එහෙත් කොවිඩ් පළමු රැල්ලේදී ක්‍රියාත්මක වූවාමින් විධිමත් වැඩපිළිවෙලක් මෙවර පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවයි ගුරු සංගම් චෝදනා කරන්නේ. පාසල් නැවත දැන් වෘත කරන්න දැන් මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා දැන් එළඹෙන 23 වෙනිදා. එහෙම නම් ඉතින් අපි මේ කතා කරන මොහොතේ පාසල් වල ගිහිල්ලා විෂ බීජාරණ ක්‍රියාවලියක් යන්න ඕනේ. ඒක මොකොත් වෙන්නේ නැහැ. ඒක මොකොත් වෙන්නේ නැහැ. කිසිම සලස්මක් නැතුව තමයි මේක යෝජනා කරලා තියෙනවා. ඒතකොට හෙට අනිද්දා උදේ ළමයි ඉස්කෝලේ එන්න ඕන. ඔව්. දැන් මේ වෙන විට පාසල් වල විදුහල්පතිවරු සහ ගුරුවරු සූදානම්ෙන් ඉන්න දරුවෝ. ඒ කියන්නේ බස් නැට පළාතෙන් පිටත. පළවෙනි කොවිඩ් රැල්ලෙන් පස්සේ පාසල් විවෘත කරද්දී චතුර යම් සැලැස්මක් වැඩපිළිවෙලක් එක්ක තමයි මේක කැඳෙවි. ඒ වගේම තමයි යම් කාලයක් තිබුණා උන්ට මේක සැලසුම් කරගන්න. හැබැයි දැන් තියෙන්නේ ගිය බ්‍රහස්පතින්දා. පෙරේදා තවස් වරුවේ තමයි කියන්නේ සඳුදා පාසල් පටන්. ඒක දවස් 3යි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ කියනවා මෙන්න මේ කමිටු හදන්න කියලා. දැන් මේ ලේකම්තුමාගේ ලිපිය මාසතුව තියෙන්නේ. ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරී, පොලිසිය ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නියෝජිතයන්. දැන් මේ දින 3ක් ඇතුළත මේ PHI මහත්තුරුන්ට, MOH ඩොක්ටර්ට
ඔහුට අදාළ බල ප්‍රදේශයේ සියලු පාසල්වල කමිටු හදන්න පුළුවන්. හදන්න බෑ. එතකොට 23 ඉස්කෝල පටන් ගන්න තීරණය කරනවා. ඉස්කෝල නිවාඩු දෙන්න තියෙන්නේ දෙසැම්බර් 23. සති 4යි. එතකොට දැන් පළවෙනි සතියේ එක කණ්ඩායමක් එනවා, දෙවෙනි සතියේ ඊළඟ කණ්ඩායම වෙනවා. එතකොට ළමයාට තියෙන්නේ සති 2යි. 아무튼 වැඩ පිළිලා හදලා තව සතියක් දාලා සති 3 ඉස්කෝලේ තියන්න තියෙන්නේ. මොකද දැන් කලින් සැලසුම තිබුණා කියන එක අදාළ නැහැ. මේකට දැන් අලුතින් සැලසුමක් ඕනනේ. දැන් අලුත් තත්ත්වයක්නේ. ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධ දීර්ඝකාලීන අත්දැකීම් තියෙන පිරිසක් වෘත්තීය සමිතිවල ඉන්නේ. ඉතින් ඒ අය කැඳවලා ඒගොල්ලෝගේ උපදෙස් ගත්තා නම් දෝෂාරෝපණය රජයේ පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට එන්නේ නැහැ. ඇත්තටම ජනාධිපති කාර්යසාධක බලකායේ අත්දැකීම් වල හසල පුද්ගලයෝ ඉන්නවාද කියන මම දන්නේ නැහැ. මේ අරගෙන තියෙන තීරණයක එළබෙන සඳුදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තවත් වෘත්තීය සංගම් සිය විරෝධය පළ කළා. එනිසා අපි කියන්නේ විදුහල්පතිවරු පිට පටවලා අධ්‍යාපන බලධාරීන් කල්පනා කරනවා නම් සමුදා ඉඳන් පාසල් ටික යයි කියලා ඒක මුලාවක්. අපි පැහැදිලිවම ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට කියන්නේ මේ කොවිඩ් ආසාදිතයින් හැටියට දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙන් ඔබ වහාම බැහැර වෙන්න. ඔබට අයිති නෑ ඒක. ඒක පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කාර්යයක්. ඒ නිසා අපි කියන්නේ ඒ කාර්යය වර්ජනය කරන්න. මේ අතර සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ පවසන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ යුතු බවයි. අපි අදාළ පළාත්වල රජයේ බලධාරීන්ගේ ඉල්ලීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සම්බන්ධව නිර්දේශ ලබා දෙන්න. ඒ වගේ අපිට අර මාර්ගෝපදේශ ලබා දෙන්න. ඒ මාර්ගෝපදේශ ලැබුණු පසු අපි ඒ සේවාව ලබා දෙන්න උත්සාහ කරනවා. වසංගත වේද ක්‍රමවේද අනුව අපි තීරණය කළා තමයි අපි මේ තීරණයට එළඹියේ. එකක් අපි තේරුම් ගත යුතුයි දැන් මේ වෛරසය සම්පූර්ණයෙන්ම නැති වෙනකන් හිටියොත් අපිට කියන්න බෑ කවදාද මේ පාසල් විවෘත කරන්න පුළුවන් වෙන්නේ කියලා. ගියවර සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත් කරන ලද නිර්දේශ එලෙසම ක්‍රියාත්මකයි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සහ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වලා යවලා තියෙනවා ඒ ක්‍රමවේදය අනුගමනය කරනවද නැද්ද කියන එක අධීක්ෂණය කරන්න. අමරිකාවේ ෆයිසර් සමාගම නිපද වූ 95% සාර්ථකත්වයක් ලබාගෙන ඇති කොවිඩ් එන්නත අමරිකානු ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා. ඒ බව ඔවුන් ඊයේ නිල වශයෙන් නිවේදනය කළා. පරීක්ෂණ මට්ටමේ පැවති කොවිඩ් එන්නත් අතරින් අමරිකාවේ ෆයිසර් සමාගමේ එන්නත පිළිබඳ ලෝකයේ වැඩි අවධානයක් යොමු වුණා. එම එන්නත 95% සාර්ථකත්වයක් අත්කර ගැනීම නිසායි. එම එන්නත එරට ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරියේ අනුමැතිය සඳහා ඊයේ යොමු කර තිබෙනවා. එන්නත භාවිතයට ගැනීම හෝ නොගැනීම පිළිබඳ අවසන් තීන්දුව එම අධිකාරිය විසින් ලබා දෙනු ඇති. බොහෝ විට ලබන මාසයේ මුල් සතිය වන විට එම තීරණය ලැබෙනු ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. අනුමැතිය ලදහොත් දෙසැම්බර් මැද භාගයේ සිට එන්නත ලෝපුරා බෙදා හැරීමට හැකිවනු ඇති බව ඔවුන් පවසනවා. සමාගම අපේක්ෂා කරන්නේ ලබන වසර අවසාන වන විට එන්නත් මාත්‍රා බිලියන 1.3ක් සැපීමටයි. කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු ලොව ඕනෑම රටකින් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් ගණන ඊයේ අමරිකාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 2,1434ක්. එරට කොවිඩ් ආසාදිතයින් 1,22,77,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,60,000 ඉක්මවනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත් ජූනියර් ට්‍රම්ප්ටද කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔහු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. මේ වෛරසයට ගොදුරු වූ ට්‍රම්ප් පවුලේ සිව්වැන්නයි. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් අමරිකාවේ මිලියන 54ක ජනතාවක් ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බව විදේශ වාර්තා පවසනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේ ස්ථාපිත කර තිබූ ඩ්‍රයිව්-ඉන් ආහාර බැංකුවක් අසල ඉතා දිගු රථවාහන පෝලිම් දක්නට ලැබුණු ආකාරයයි මේ. මේ අතර සුවය ලැබූ කොවිඩ් ආසාදිතයෙකුට අවම වශයෙන් මාස 6ක් යනතෙක් යලි වෛරසය ආසාදනය වීමේ හැකියාව ඉතා විරල බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය අනාවරණ කරනවා. මේ බව හෙළි වී ඇත්තේ කොවිඩ් මර්ධන සටනේ ඉදිරියෙන්ම සිටි සෞඛ්‍ය සේවකයන් පිරිසක් ඇසුරින් කළ අධ්‍යයනයකින්. අද වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,80,00,000 ඉක්මවා තිබෙනවා. ලෝපුරා සිදු වූ මරණ සංඛ්‍යාව 13,79,000කට අධිකයි. 2021 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද 3/2ක වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. මේ අතර ඡන්ද විමසුමට බන්ධනාගාරගත ප්‍රේමලාල් ජයසේකර මහතා පැමිණීමත් රිමාන්ඩ් භාරයේ සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නොපැමිණීමත් යන මැති සභයේ උණුසුම් තත්වයක් ඇති වුණා.
අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සහ ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් සභාව උණුසුම් මුහුණුවරක් ගත්තා. මම මේ අවස්ථාවේ යෝජනා කරනවා රාමඤ්ඤනිකායේ මහානායක මහවිපාණන් වහන්සේ අපවත් වෙලා සිටින මොහොතක පාර්ලිමේන්තුව හැටියට විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ ඒක වෙනම යෝජනාවක් වගින් කරන්න තමයි තියෙන්නේ. විනාඩියක නිශ්ශබ්දතාවයක් මේ අවස්ථාවේ පවත්වමු. මොකද ඒකේ වරද? අපේ කිසිම විරුද්ධයක් නැහැ. නමුත් වඩා හොඳ දේ සභාව කල් තබන්න පෙර අපි සභාවේ යෝජනාවක් හැටියට අද සවස සම්මත කරමු. අපි විනාඩියක නිශ්ශබ්දතාවය තියෙන. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක සම්ප්‍රදායක්. කතානායකතුමාගේ නිවේදනයේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් COVID-19 ප්‍රශ්න අඩංගු ප්‍රකාශයක් මා වෙත යොමු කරන ලදී. එකී කරුණු මෙයට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ගරු සභාවට ඉදිරිපත් කර ඇති අතර ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් විස්තරාත්මක ලෙස පූර්ණ පිළිතුරු සපයා ඇත. අහන්නේ PCR යන්ත්‍ර ගැන, වෙන්ටිලේටර් ගැන, අලුතෙන්ම නිර්මාණය වුණු එන්නත් ගැන. මේ කරුණු කාරණා පිළිබඳව මම මීට පෙර ප්‍රශ්නයක් අහලා නැහැ. ප්‍රශ්න අහන අයිතියක් නැති කරන්න දෙන්නේ. එක ප්‍රශ්නයකට චන්න ජයසුමන අමාත්‍යවරයා එදා පැහැදිලි පිළිතුරක් දුන්නා. එන්නත සම්බන්ධ ප්‍රශ්නේදී ඊයේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා මේ සභාව තුල පැහැදිලි පිළිතුරක් දුන්නා. ඔබතුමාගෙන් මම ඉල්ලා හිටින්නේ සභාව හැල්ලුවට ලක් කිරීමේ එහෙම භාවිතා කරන්න එපා කියලා තමයි මට කියන්නේ. නෑ ඔබතුමාට කියන්න බෑ ගිය සුබාඩ ආපු නිසා මේ සුබාඩ අහනවා කියලා. යුද්ධ කාලේ හැමදාම යුද්ධකට ඇහුවා. Honorable Speaker has given the ruling. පටු විදියට ඇසිරෙන්න එපා. ඒක හැමදාම උදේට නැගිටලා වෙලාව නාස්ති කරනවා. විසර්ජන පනත් කෙටුම්පත. කඩා වැටෙමින් තිබුණු ආර්ථිකයකට කොවිඩ් වසංගතයේ තවත් බරපතල තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා. හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් වුණා හා සමාන. මුල් මාසට රාජ්‍යායතන බිලියන 80ක් පාඩු ලබනවා. මාස 3ක 4ක කොවිඩ් වසංගතයකින් ආර්ථිකයක් කඩා වැටෙනවා නම් එයින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයක් නොතිබුණු බව. ටයිටැනික් නෞකාව ගිලිනකොට එහි බෑන්ඩ් එක නැව මුහුදුපත් වෙනකම් බෑන්ඩ් ගැහුවා වගේ මේ ආණ්ඩුව යනු ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක. වැඩබිම්වල කර්මාන්ත ශාලාවල යම් ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා නිෂ්පාදනයේ අඩුවීමක් ඇති වෙලා තියෙනවා. ඒ ජනාධිපතිතුමා ළඟදී ඉල්ලීමක් කරේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ණය ගෙවීම සඳහා මොරටෝරියම් එකක් දෙන්න කියලා. අද වෙනකොට වාහන විවිධ ජාත්‍යන්තර මට්ටමේ වාහන එකලස් කරන කර්මාන්ත ශාලා මේ රට ඇතුලේ හදන්න අද වුන් සූදානම් වෙලා ඉන්නවා. මෝටරසයිකල් එකලස් කරන කර්මාන්ත ශාලා පටන් ගන්න වුන් ලෑස්ති වෙලා ඉන්නවා. මේ රටේ ආනයන අපනයන ප්‍රතිපත්තිය පිළිබඳව ගත්තු තීරණ හන්දා රටෙන් නිකරුණේ මුදල් එළියට ගලාගෙන යන එක නතර කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුලේ මොනවද කළේ කියලා අපෙන් අහන්න කලින් අවුරුදු 4මාරක් මොනවද කළේ කියලා අහලා බලන්න තමන්ගෙන්. අන්න මම දැක්කව ඩයනා මන්ත්‍රීතුමිය කියනවා මේ ණයබාර පිරව ගන්න පුළුවන් කංසාවිකුන්නොත් කියලා. මම ඕක ඉදිරියේදී පැහැදිලි කරලා දීමක් කරන්නම්. මේකෙන් අපේ රට මේ තියෙන ණයබරෙන් විදහස් කරගන්න ක්‍රමය. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළාට පස්සේ ගෙනාවුවම පෞද්ගලිකයට දෙන්න. ඒකට විරුද්ධව ප්‍රකාශ කරපු ගරු විපක්ෂ නායකතුමා ඊයේ කියනවා අනේ ඉක්මනින් ආණ්ඩුව වැක්සින් එක ඕඩර් කරන්නලු. මම ආනවා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එක වැක්සින් එකක් තියෙනවා නම් නැගිටලා කියන්නකොද? කවුරුහරි එක්කෙනෙක් විපක්ෂයේ මේ ඔච්චර දැනුමම නැති කට්ටියද විපක්ෂයේ ඉන්නේ? තමුන් නාස්ලගේ අවුරුදු 5 තමුන් නාස් අයවැය නෙවෙයි රෙදි ගැලවෙන්න දෙන්නේ තව කතා කරොත් එහෙම. අයවැය ගැන කතා කරනවා. තමුන් නාස්ලගේ ආණ්ඩුව තමයි මහ බැංකුව මංගොල්ල ගෑවේ. තමුන් නාස්සේ අගමැතිතුමා තමයි මහා බැංකුව මංගොල්ලේ මහා මුල කරුවා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා සාක්කුවට අත් දෙක දාගෙන බහිනකොට හරියට දෙකට දාගෙන අකුලගෙන ඔක්කොම නැගිට්ටා මෙතන. රනිල් වික්‍රමසිංහ මහත්තයාට good morning sir, good night sir, good morning sir. මොනවාද කන්නේ sir බේකන්ද කියලා ආපු මිනිස්සු විපක්ෂ නායකතුමාට කියන්න ඇවිල්ලා විවාදයකට අහගෙන ඉන්න කියලා. අහගෙන ඉන්නේ නැහැ ජීවිතේට. මොනවා වුණත් මිස්ටර් බීන් බැංකුවට අහුණා තමයි මීට වැඩිය ටිකක් වැදගත්. මගේ ළඟ තියෙනවා පාස්කෝ බෝම්බ මගුලට බදු දින් අත්සන් කරලා මහත්තයෝ ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද කිරියල්ලා මහත්තයා? ඊට පස්සේ මතු කරන්න මේ චමින්ද මන්ත්‍රීතුමන්. අර කතානායකතුමනි දැන් වෙලාව පහ වෙලා. දැන් මේ අනාවශ්‍ය විදියට මෙතුමාට සභාවේ ඇයි චූටි රිදුනද? රිදුනද? අනතුරුව 2021 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය වැඩි ඡන්ද 99කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. අරු කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී මම රිෂාඩ් මැතිතුමා ගැන කිව්වා ඔබතුමා කිව්වා ඡන්දෙන් ආන්න අරන් එනවා කියලා. ඔව්. ඉල්ල නෑනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා. රිෂාඩ් මැතිතුමා එන්නෙත් නෑ කිව්වා සල්ලිත් දෙන්නේ නෑ කිව්වා. සල්ලිත් දෙන්න එන්නෙත් නෑ කිව්වා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා කැමතියි. ජයසේකර මන්ත්‍රීතුමා ගෙන්නලා තියෙනවා. ඔව්. රිෂාඩ් ගෙන්නේ නැහැ.
ඒ අනුව අයවැයකාරක සභාවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර ඒ දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමෙන් අනතුරුව එදින පස්වරු 5ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. මාතර වැලිගමින් ඊයේ ස්වාගැනුණු කිලෝ 100කට අධික හෙරොයින් මත්කුඩු තොගය පිටුපස ඉතාලියට පැනගොස් සිටින මෙරට ජාවාරම්කරුවෙකු සිටින බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂකාර්ය බලකාය මෙම වැටලීම සිදු කර තිබෙන්නේ මාස 5ක් වැනි දිගු කලක සිට කළ ආවේක්ෂණයකට අනුවයි. මෙම විශේෂ වැටලීම ඊයේ සිදු කෙරුණේ වැලිගම පොල්ලතු මෝදර ප්‍රදේශයේදී. ඒ පොලිස් විශේෂකාර බලකා අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එහිදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 111යි ග්‍රෑම් 458ක් සොයා ගැනුණා. එම තොගය කොළඹ හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කර තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ. රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිට දැනට ඉතාලියේ ජීවත් වන ලාංකිකයෙකු මෙම මද්‍රව්‍ය ජාවාරම මෙහෙවා ඇති බවත් මුහුදු මාර්ගයෙන් මෙම මද්‍රව්‍ය තොගය මෙරට රැගෙන විත් ඇති බවත් හෙළි වී තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු ඉතාලියේ සිට මෙම මද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයෙක් බවත් හෙළි කර ගැනුණා. සැකකරුවන් සමග වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මාස 5ක කාලයක් ආවේශන රාජකාරී සිදු කරන්නට වුණා. බුද්ධි නිලධාරීන් ඒ වගේම ඔත්තුකරුවන් යොදවලා මේ ආකාරයේ වැටලීමක් කිරීමට මේ අත්අඩංගුවට ගත්ත මද්‍රව්‍ය ප්‍රමාණය කොරෝනා වසංගතය දෙවෙනි වතාවේ ආරම්භ වුණාට පස්සේ අත්අඩංගුවට ගත්ත වැඩිම මද්‍රව්‍ය තොගේ වෙනවා. දැන් අද දිනේදී මේ සැකකරුවන් මාතර මහේත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් වී අද දින සිට තවත් දිනක 7ක කාලයක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට නියෝගයක් ලබා ගැනීමට අපි ඉල්ලා සිටිනවා. විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ අතර සහරන් හෂිම් පිටුපස ඔහුව මෙහෙය වූ බලවේගයක් සිටිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා කොමිසම හමුවේ අනාවරණයක් කළා. රිමාන්ඩ් බහරේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද දෙවන දිනයටත් වැලිකඩ මැගසින් වන්දනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දුන්නා. එහිදී කොමිසම මන්ත්‍රීවරයාගෙන් විමසුවේ ඔබ අවතන් වූවන් නැවත පදිංචි කිරීම බහරව සිටි අමාත්‍යවරයාව සිටියේදී යුද්ධයෙන් අවතන් වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාව කොපමණ පිරිසක් නැවත පදිංචි කර ඇද්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ උතුරු පළාතේ 2% සිංහල ජනතාව ඉන්නේ. 5% මුස්ලිම් ජනතාව ඉන්නේ. LTT සංවිධානයේ යුද සමයේ ලක්ෂයක් පමණ මුස්ලිම් ජනතාව තම ගම්බිම් වලින් එළවා දැම්මා. 2009 වර්ෂයේදී බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම පටන් ගත්තේ. මම එවකට විශේෂ අමාත්‍යවරයා නෙවෙයි. නමුත් මම මේ වැඩපිළිවෙලට සහාය දුන්නා. මොණරාගල හම්බන්තොට ආශ්‍රිතව ජීවත් වූ සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝ ගස්වැව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. නැවත පදිංචි කිරීම වලදී ඒ ගසුත් කැපුණා. නමුත් කවුරුත් ඒවට විරුද්ධව පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම ඒ ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. යයි මන්ත්‍රීවරයා කොමිසමට පැවසුවා. මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු ලබා දුන් පාස්කු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකයෙකු කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබා දුන් අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයක්. මේ අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ඊයේ පළමු වරට පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මේදී කොමිසම විමසුවේ සහරන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ ආමි මොහිදින්ව CID කණ්ඩායමක් මුණ ගැසුණු බවත් එහිදී ඔහු අත්අඩංගුවටගෙන නොමැති බවත් ඔබ දැන සිටියාද යන්නයි. එහිදී සාක්ෂිකරු පැවසුවේ ඔය කියන නිලධාරීන් පාසකුඩා ප්‍රදේශයට යන්න අවසර ගත්තේ මගෙන්. ඒත් ආමි මොහිදින් වගේ අයෙකු හමු වූ බවක් මම දැනුවත් නැහැ. ලෙසයි. එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පියා පණිවිඩයක් දීලා තියෙනවා 21 පල්ලි යන්න එපා කියලා. දැනට තොරතුරු අනුව ආමි මොහිදින් සොයා පාසකුඩා ගිය CID කණ්ඩායමේ සිටි පොලිස් සරයෙන් නන්දලාල් ප්‍රහාරයට පෙර 20 වෙනිදා රාත්‍රී 8ට පමණ හරින් ප්‍රනාන්දු මහතාගේ පියාට කතා කරලා තියෙනවා. විය හැකි දේ වෙන්නේ හරින් ප්‍රනාන්දු මහතාගේ පියා යම් දෙයක් දැනගත්තේ පොලිස් සරයෙන් නන්දලාල්ගෙන් වීම. නමුත් පොලිස් සරයෙන් නන්දලාල් 21 ප්‍රහාරයක් වන බව දැනගත්තේ කෙසේද? යන්නයි. ඊට සාක්ෂිකරු පැවසුවේ ස්වාමීනි ඔහු දැනගත්තු විදිය මම දන්නේ නැහැ.
ලෙසයි. සාක්ෂිකරු එහිදී තවත් පැහැදිලි කිරීමක් කරා. සහරන් 2007-2018 වෙද්දී තමයි ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියන තැනට යොමු වෙලා තියෙන්නේ. සහරන් විවිධ දේවල් වලට උත්සාහ කර තිබුණත් ඒවා සාර්ථක වෙලා නැහැ. එවිටයි සාදික්ට කියලා තියෙන්නේ බුදු පිළිමයකට හෝ ගලකින් ගහන්න කියලා. දේශනවලට සහභාගී වූ අය පළමුව ඉඳලා තියෙන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් පවතින විදේශ රටකට ගිහින් සටන්කාමියෙක් වෙන්න. ඒත් සහරන්ගේ දේශන ඇහුවාම ඔවුන් මේ රටේම මරාගෙන මැරෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. 2019 මුලදී සහරන් තව දරුවෙකු ලබා ගැනීමට ඔහුගේ බිරිඳව නාරි වෛද්‍යවරයෙකුට යොමු කරලා තියෙනවා. අපේ නාරි වෛද්‍යවරයා හරහත් සහරන් අතරගොඩ ගන්න සැලසුම් කළා. මේ කරුණුත් එක්ක බලද්දී මේ පිරිස ප්‍රහාරයක් දියත් කරන්න පළමුව සැලසුම් කරලා තියෙන්නේ 2020 වෙද්දී. නමුත් අප්‍රේල් 1 වන සතියේ සහරන් තනි මතයකට පැමිණ තිබුණා ඉක්මනින් ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියලා. ප්‍රහාරය අප්‍රේල් 21 සිදු කරනවා කියන තැනට අවිල්ලා තිබුණේ අප්‍රේල් 18 වගේ. නමුත් කොමිසම පැවසුවේ සහරන්ගේ බිරිඳ මේ කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කළ පරිදි 2019 මුලදී එලෙස දරුවෙකු බලාපොරොත්තු වී නොමැති බවයි. එමෙන්ම වෙනත් විමර්ශනාංශයක් සාක්ෂි දී ඇත්තේ මේ ප්‍රහාරය 2019 මාර්තු 27ට සැලසුම් කර තිබූ බවද කොමිසම පෙන්වා දුන්නා. ඊට සාක්ෂිකරු කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් පස්සේ මම මගේ විමර්ශන එක් දිශාවකට යොමු කළා. ඒ තමයි සහරන්ව මෙහෙයවපු බලවේගය හඳුනගන්න. සහරන්ට ඉහළින් කවුරුන් හෝ සිටිය යුතුයි. තව දෙයක්. සහරන් හෂිම් ප්‍රමුඛ මේ කණ්ඩායමට IS සංවිධානයේ මූල්‍යාධාර හෝ අනුබල ලැබුණා කියලා විමර්ශනවලදී කිසිදු සාක්ෂියක් හෙළි වුණේ නැහැ. විමර්ශනවලදී හෙළි වූ ගිණුම් 41ම ලංකාවේ ගිණුම්. මෙම ප්‍රහාර මාලාවට මූලික වශයෙන්ම මුදල් යොදවා තියෙන්නේ ඊබ්‍රහීම් සහෝදරීන්. යයි රවි සෙනවිරත්න මහතා කොමිසමට පැවසුවා. දැන් තවත් පුවත් කිහිපයක්. අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට මැණික් හින්න හුරි කඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මහා සංඝරත්නය අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බොහෝ පිරිසක් අදත් ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එහි පැමිණියා. ශ්‍රීදේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජානුග්‍රහය සහිතව කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී හෙටපස් සොරුවේ සිදු කිරීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘභූමියට සෙත් පතා දින 21ක් අඛණ්ඩව කොළඹ නිදහස් චතුරාස්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන රතන සූත්‍ර දේශනාව සිව්වන දිනටත් අද පැවැත්වෙනවා. පිරිත් දේශනාවේ බරපැන දායකත්වය LOLC සමූහ ව්‍යාපාරයේ විසින් සපයන අතර මාධ්‍ය අනුග්‍රහකත්වය දක්වන්නේ දෙරණ මාධ්‍යශාලයයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ e-channeling සේවාව සක්‍රිය කිරීමේ උත්සවය ඊයේ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී සිදු කෙරුණා. ඒ අනුව මින් පෙර පැවති පෝලිම් ක්‍රමය වෙනුවට තාක්ෂණය යොදා ගනිමින් ජනතාවට සිය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් කලින්ම වෙන් කරවා ගත හැකියි. එය ඕනෑම දුරකථන ජාලයකින් 225 හෝ ටෙලිකොම් දුරකථන වලින් 1225 ඇමතීමෙන් www.echanneling.com හෝ www.ntmi.lk වෙත පිවිසීමෙන් සිදු කරගත හැකියි. එමෙන්ම මෙම e-channeling යෙදුම Android දුරකථන සඳහා Play Store හරහා සහ iPhone සඳහා App Store හරහා භාගත කළ හැකි වනවා. සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් එක්වරම පිටුපසට දහවනේ වී අනතුරට ලක්වන අයුරු දැක්වන CCTV දර්ශන සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරුවෙන් පවතිනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන සියල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීම සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් රැසක් ක්‍රියාත්මකයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගතීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා සමගින් ග්‍රැහම් ලැබ්රොයි, වෙන්ඩෙල් ලැබ්රොයි සහ මනෝජ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ තරගතීරකවරුන් ලෙස කටයුතු කරනු ඇති. තරගාවලිය සඳහා ප්‍රවීණ ජාත්‍යන්තර විනිසුරුවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර ඊට කුමාර් ධර්මසේනද අයත්. මේ අතර පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වූ ක්‍රිස් කේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නම් කර තිබෙනවා. එමෙන්ම තරගාවලියට එක්වීමට සිටි රවි බොපාරා ඉන් ඉවත් වීමත් සමග බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක
ජොන්සන් චාල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරඟාවලින් ඉවත්වීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය සඳහා පාකිස්තාන ක්‍රීඩක ශහීඩ් අෆ්රිඩිය පත් කිරීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය කටයුතු කර ඇති අතර උපනායකයා ලෙස බහනුක රාජපක්ෂ නම් කර ඇති බවටද වාර්තා වනවා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.